नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से बुद्धं शरणं गच्छामि धम्मं शरणं गच्छामि संघं शरणं गच्छामि द्वितीयंपि बुद्धं शरणं गच्छामि द्वितीयंपि धम्मं शरणं गच्छामि द्वितीयंपि संघं शरणं गच्छामि तृतीयंपि बुद्धं शरणं गच्छामि तृतीयंपि धम्मं शरणं गच्छामि तृतीयंपि संघं शरणं गच्छामि पानातिपाता वेरमणि सिक्खापदं समादयामि अभिन्नादाना वेरमणि सिक्खापदं समादयामि कामेषु मिथ्याचारा वेरमणि सिक्खापदं समादयामि मुसावादा वेरमणि सिक्खापदं समादयामि पिशुना वाचा वेरमणि सिक्खापदं समादयामि हरुषा वाचा वेरमणि सिक्खापदं समादयामि संसप्पलापा वेरमणि सिक्खापदं समादयामि मिथ्याजीवा वेरमणि सिक्खापदं समादयामि පිළිතුරු අප පසුගිය දිනෙහි පිළිබඳවයි කතා කළේ ඒ කෘත්‍ය වශයෙන් කර්මය සතරවැදෑරුම් බවත් විපාක දෙන පිළිවෙලින් කර්මය සතරවැදෑරුම් බවත් විපාක දෙන කාලය ආදී වශයෙන් කර්මය සතරවැදෑරුම් වන හැටි අපි ඉගෙන ගත්තා. ඊළඟට කියන්නට තිබෙන්නේ විපාක දෙන ස්ථානයන්ගේ වශයෙන් කර්මය සතර වැදෑරුම් කියන එක. එය අභිධර්මාර්ථ සංග්‍රහයේ ඉන්නේ තථා අකුසලං කාමාවචර කුසලං රූපාවචර කුසලං අරූපාවචර කුසලං චේති පාකට්ඨාන වශයෙන්. ඊරුම එසේම අකුසලයේ කාමාවචර කුසලය රූපාවචර කුසලය අරූපාවචර කුසලය යයි විපාක දෙන ස්ථානයන්ගේ වශයෙන් කර්මය සතර වැදෑර. විපාක දෙන ස්ථානයන්ගේ වශයෙන් කියන විට එයින් ප්‍රධාන වශයෙන් ගන්නට තිබෙන්නේ ප්‍රතිසන්දි විපාකය කියන දෙන ස්ථාන. ඒ අකුසලෙහි ප්‍රතිසන්දි විපාක ගෙන දෙන්නේ සතර අපායි. කාමාවචර කුසලෙහි ප්‍රතිසන්දි විපාක ගෙන දෙන්නේ ඒ සප්ත කාම ස්වර්ගයේ කියන මනුෂ්‍ය ලෝකයේ සහ දිව්‍ය ලෝක සයයි. රූපාවචර කුසලෙහි විපාක ගෙන දෙන්නේ ඒ රූප භූමි 16. අරූපාවචර කුසලෙහි විපාක ගෙන දෙන්නේ අරූපාවචර භූමිය භූමි 7. අනේම විපාක දෙන ස්ථානයන්ගේ වශයෙන් කර්මය සතර වැදෑරුම් කියා දැක්වුවේ ඒ නිසා. දැන් එයින් පළමු කොට අප ඉගෙනගත්ත අභිධර්මාර්ථ සංග්‍රහය ආරම්භයේදීම අප ඉගෙනගත්තේ ඒ සිත් භූමි වශයෙන් සතර වැදෑරුම්ය. එයින් කාමාවචරය සිත් 54න් පළමු කොටම අකුසල් සිත් ගැනයි කතා කරන්නේ. එතකනේ අකුසල් සිත්. මෙතන කර්මය විපාක දෙන ස්ථානයන්ගේ වශයෙන් සතර වැදෑරුම් කොට දැක්වීමේදී පළමුවෙන්ම කියන්නේ අකුසලං අකුසලය. මේ අකුසලයේ කියා ගත්තාම අකුසල ඉතිරෙන්නේ සිත් වශයෙන් 12යි. ඒ සිත් 12 කර්මයන්ගේ වශයෙන් කතා කරන විට දැන් මේ කර්ම ගැනනේ කතා කරන්නේ.
ඒ කර්මයන් වශයෙන් ගන්නා විට ඒ කර්ම සිදු කෙරෙන ద్వාරයන්ගේ වශයෙන් කාය කම්ම, වචී කම්ම, මනෝ කම්ම කියලා කර්ම ద్వාර වශයෙන් දෙවදෑරුම් වෙනවා කියා දක්වනවා. එයයි තත්ත අකුසලං කාය කම්මං, වචී කම්මං, මනෝ කම්මං චේති කම්ම ద్వාර වශයෙන් ත්‍රිවිධං හෝති. ඒ අකුසලය කාය කර්මය, වාක් කර්මය, මනක් කර්මය යයි කර්මද්වාර වශයෙන් තුන්වැදෑරුම් වෙයි. ඒ කර්මද්වාර කියන විට කාය, වාක්, මනක් කියන මේ තුන් දොරයි ගන්න. ඒ කාය කර්මය, වාක් කර්මය, මනක් කර්මය කියලා ඒවාට නම් දී තිරෙන්නේ ඒ කර්මයන් සිදු කෙරෙන ප්‍රධාන ద్వාරයෙන් ගෙන. ඉතින් ඒක මම විස්තර කරන්නට කලින් මේ එන පාඨවල තේරුම් කියමු. කතං කෙසේද? පානාතිපාතෝ අදින්නා දානං කාමීසු මිච්ඡාචාරෝ චේති. කාය විඤ්ඤාති සංඛාතේ කායද්්වාරේ බාහුල්ල බුද්ධිතෝ කාය කම්මං නාම. ප්‍රාණඝාතයේ, අදත්තා දානයේ, කාම මිත්‍යාචාරයේයි යන මේ තුන කාය විඤ්ඤාති. කාය විඤ්ඤාතියයි කියනු ලබන කාය විඤ්ඤාති සංඛාතේ. කාය විඤ්ඤාතියයි කියනු ලබන කායද්්වාරේ. කායද්්වාරී බාහුල්ල බුද්ධිතෝ බහුල වශයෙන් පවත්නා බැවින් කාය කම්මං නාම. කාය කර්ම නම් වේ. දැනගන්නට තිබෙන ඒක තමයි මේ කායද්්වාරය කියන්නේ කාය විඤ්ඤාතියයි කියන එක. ඒ කාය විඤ්ඤාතිය පිළිබඳව අප මේ තාක් ඉගෙනගෙන නැහැ. ඒ ඉගෙනගෙන නැත්තේ මේ පාඩම මේ අභිධර්මාර්ථ සංග්‍රහය ආරම්භයේ පටන් මෙතෙක් කියන ලද කරුණවලදී අපට විශේෂයෙන් ඉගෙන ගන්නට අවස්ථාවක් යෙදුනේ නැහැ. කාය විඤ්ඤාතිය ගැන. ඒ වචී විඤ්ඤාතිය ගැන අපේ අනියමයෙන් එක අවස්ථාවලදී සමහර විටක කියන්නට ඇති. ඒ පාඩමක් හැටියට රූප පිළිබඳව කතා කරන විටයි ඒ කාය විඤ්ඤාති, වචී විඤ්ඤාති කියන මේ දෙක ගැන දැනගන්නට ලැබෙන්නේ. ඒවා රූප දෙකක් හැටියට අභිධර්මාර්ථ සංග්‍රහයේ උගන්වන්නේ කාය විඤ්ඤාතිය, වචී විඤ්ඤාතිය කියලා. අනේ කාය විඤ්ඤාතියයි කියන එයයි කායද්්වාරය වශයෙන් ගන්න. දැන් අපි කායද්්වාර කියලා තව එකක් ගන්නවා. ඒක කර්මද්්වාරයක් නෙවෙයි. ඒක එක්ක ආයතනද්්වාරයක්. එහෙම නැත්නම් විඥානද්්වාරයක් ඒක. දැන් කාය විඥානයයි කියන්නේ කාය විඥානය කියනවා. ඒ වගේම කායද්්වාරික සිත්තේ කියලා අප ගන්නෙ. ඒ කායද්්වාරික සිත්තේ කීවේ කාය ප්‍රසාදයේ සංඛ්‍යාත වූ ඒ ద్వාරය. කාය ප්‍රසාදයේම කායද්්වාරය වෙනවනේ. මේ අපේ ශරීරයේ තිබෙනවා යමක් ගැටුණු විට දැනෙන සිත උපදින්නට, සිත ඉපදීමට හේතු භූත වන මහා භූත රූපයන්ගේ උපයක් වශයෙන් දැක්වෙන කාය ප්‍රසාදය. ඒ කාය ප්‍රසාදයේ තමයි කායද්්වාරය වන්නේ. ඒ කාය එතන ద్వාරයේ කීවේ විඥානයන්ට ద్వාරය වෙන. සිත්වලට දොරටුව වන බැරි. කාය විඥාන ය සහිත වූ ඒ කායද්්වාරික සිත්වලට දොරටුව වන්නේ යම් කාය ප්‍රසාදයක් නම් ඒට කියනවා කායද්්වාරය. ඒක ආයතනද්්වාරයක් නැත්නම් විඥානද්්වාරය. මෙතන මේ කතා කරන්නේ කර්මද්්වාරයක් ගැන. කර්මද්්වාරය තරම් නැහැ. කර්මද්්වාර තිබෙන්නේ තුනයි. කාය කර්මද්්වාරය, වාක් කර්මද්්වාරය, මනෝ කර්මද්්වාරය. ඒ ద్వාර තුන. එයින් කාය කර්මද්්වාරය හැටියට ගන්නේ කාය විඤ්ඤාතිය. ඒ කාය විඤ්ඤාතියයි කියන්නේ චිත්තජ රූපයක්. සිතින් උපදවන, සිත නිසා ලැබෙන, සිතින් උපදවන රූපයක්. ඒ චිත්තජ රූපයක්.
කාය විඤ්ඤාතිය වචී විඤ්ඤාතිය කියන්නේ. දැන් ඒ කාය විඤ්ඤාතිය සිත නිසා සිතින් උපදවන ධර්මයක් වන අතර ඒ කාය විඤ්ඤාතියේ ආවිෂය දක්වා තිබෙන්නේ එක චිත්තක්ෂණයක ආවිෂයක් ඇති ධර්මයක් හැටියට. එක චිත්තක්ෂණය කියන්නේ උපාද ඨිති භංග කියන කුඩාක්ෂණ තුනකින් යුක්තයි එක සිතක කාලය. ඒකටයි කියන්නේ චිත්තක්ෂණය කියන්නේ. කාය විඤ්ඤාතියටත් වචී විඤ්ඤාතියටත් ඇත්තේ එබඳු කුඩා එක චිත්තක්ෂණයක කාලයක්. එහෙම නැත්නම් රූප බොහොමයකටම තිබෙන ආවිෂය දක්වන්නේ චිත්තක්ෂණ 17යි කියලා. කුඩාක්ෂණ 51ක්. උපාද ඨිති භංග කියන සිතක තිබෙන කුඩාක්ෂණ 3ක් තිබෙනවා. ඒ කුඩාක්ෂණ 3න් යුක්ත වූ කාලය තමයි මහා චිත්තක්ෂණයක් කිය නැත්නම් චිත්තක්ෂණී කියලා දක්වන්නේ. ඒ තමයි සිතක කාලය. සිතක තිබෙනවා ඇතිවීමක්, පැවැත්මක්, නැතිවීමක්. ඒ ඇතිවීම, පැවැත්ම, නැතිවීම කියන ඒ තුනම ගෙන ඒ කාලය එහෙම පිටින්ම ගෙන කියනවා චිත්තක්ෂණයක් කියලා. ඒ එකිනෙකක් වෙනම ගන්නවා නම් කියන්නේ කුඩා චිත්තක්ෂණයක් කියලා. අනේ ඒ කුඩා චිත්තක්ෂණ වශයෙන් ගත්තොත් කාය විඤ්ඤාති රූපේටත් වචී විඤ්ඤාති රූපේටත් තිබෙන්නේ එක කුඩා චිත්තක්ෂණ 3ක කාලය. එයින් දක්වන්නේ එක චිත්තක්ෂණයක කාලය. උපාද ඨිති භංග සිතක් ඉපදිලා නැති වෙන්නට ගත වෙන්නේ යම්තරම් කාලයක්ද ඒ තරම් කාලයකින් ඒ කාය විඤ්ඤාතිය ඉපද නැති වෙනවා. ඒ කාය විඤ්ඤාති රූපය උපදින්නේ අනිත් රූපත් එක්ක. කාය විඤ්ඤාතියට තනිව උපදින්නට බෑ. අපි දන්නවානේ ඒවා මේ කාය විඤ්ඤාතියන් රූප අතුරෙන් මේ උපාදා රූප කියන ගොඩටයි ඇතුළත් වන්නේ. උපාදා රූප කියන්නේ මහා භූත රූප නිසා ඇතිවන්නා වූ රූපවලට උපාදා රූප කියන්නේ. ඒ මහා භූත රූපත් කාය විඤ්ඤාතිය හැර ඒ භූත රූපත් සමග උපදන අනිත් රූපත් කියන මේවාට චිත්තක්ෂණ 17ක ආයු කාලයක් තිබෙනවා. නමුත් ඒ සමගම උපදන කාය විඤ්ඤාතියට තිබෙන්නේ එක චිත්තක්ෂණයක කාලයක්. ඒ චිත්තක්ෂණයක කාලයේදී ඒ කාය විඤ්ඤාතියෙන් කෙරෙන යොමු කිරීම කොටේ නිරුද්ධ වෙනවා. නැවතත් කාය විඤ්ඤාතිය උපදිනවා. අන්න ඒ විදිහටයි දැන් එක ක්‍රියාවක් සිදු කිරීමේ. අපි කියමු මෙහෙම මේ දිගු කර තිබෙන ඇඟිලි අපි කියනවා නවනවා කියලා. ඒ නැවීම කියන මේ ක්‍රියාව සිදු වෙන්නට නම් ඒ කාය විඤ්ඤාතිය ඇතිවන්නට ඕනේ. කාය විඤ්ඤාතියෙන් කරන යොමු කිරීම තමයි මේ නැවීම ආකාරයෙන් පවතින. නැවීම, දිගහැරීම, දැන් සතුන් මැරීම, සොරකම් කිරීම කියන මේවා සිදු කිරීමේදී කය ක්‍රියාත්මක වෙනවනේ. ශරීරයේ ක්‍රියාත්මක වෙනවා. ඒ සොරකම් කිරීමේ කර්මයට යෝග්‍ය වන පරිදි කය සකස් කිරීම සිත නිසා තමයි කෙරෙන්නේ. සිත නිසා ඒ කෙරෙන්නේ මේ කාය විඤ්ඤාතිය කර්ම කොටගෙන. කාය විඤ්ඤාතියනුයි ඒ ආකාරයෙන් ඒ රූප ඒ විදිහට යොමු කරවන්නේ. නැමෙන තැන් නැමීම, දිගහැරෙන තැන් දිගහැරීම ආදී මේවා සිදුවන්නේ. ඒ නිසා තමයි එයට කායද්්වාරය කියලා කියන්නේ. කාය විඤ්ඤාති සංකාතේ කායද්්වාර. ඒ කායද්්වාරය කියන ඒ කාය විඤ්ඤාතිය නිසා තමයි ඒ කයින් සිදු කෙරෙන ක්‍රියා සිදු කළ හැකි වන්නේ. එහෙම නැත්නම් කරන්නට බෑ. සිතට ඒක කරන්නට බෑනේ. සිතේ කියන්නේ රූපයක් නෙවෙයි. සිත නාම ධර්මයක්. ඒ නාම ධර්මයේ වමනාව නැත්නම් එහි අභිප්‍රාය ඒ ඕනෑකම ක්‍රියාත්මක කිරීමට කයක් තිබෙන්නට ඕන. නමුත් ඒ කය ඒ විදිහට හසුරවන්නට සිතට තනි කර බෑ. කියන්නේ සිතේ ඇති වෙනවා ඒ අදහස. දැන් හොරකම් කිරීම චේතනාව තිබෙන්නේ සිතේ. නමුත් ඒ චේතනාවට අනුකූලව කය ක්‍රියා කිරුවේ නැත්නම් සොරකම් කිරීමක් වන්නේ නැහැ. එලෙස ක්‍රියා කරවන්නට මේ සිතේ දැනගන්න කාය විඤ්ඤාතිය. ඒ කාය විඤ්ඤාතිය ඒ විදිහට හසුරුවනවා. එහාට කරනවා, මෙහාට හරවනවා, නමනවා, දිගහරිනවා. ඒ කිරීම
සිදුවන්නට කාය විඤ්ඤාතියයි උපයෝගී වන්නේ. ඒ නිසායි ඊට කියන්නේ කායද්්වාරය. ඒක හරියට මේ කාර් එකක වාහනයක මම බයිසිකල් එකේ කියතත් හැකි. එහි තියෙන අර සුක්කානම වගේ. එහෙම රථයක තියෙනවනේ. ඒ පැත්තට කරකවන්නට හරවන්නට සුක්කානම. අන්න ඒ වගේ. එක පැත්තකට හරවපු හැටි ඒ පැත්තට යනවා. ඒ පැත්තෙන් වෙන පැත්තකට හරවන්නට හැරෙවුවාම ඒ හැරවුණු පැත්තට යනවා. ඒ වගේ මේ කාය විඤ්ඤාතිය නැමැති සුක්කාන තමයි කය ඒ අතට යොමු කරනවා. අනේ යොමු කරවීම සිදු කෙරෙන කාය විඤ්ඤාතිය කර්ම සාධනයේදී කායද්්වාර කියන නාමයෙන් දැක්වෙනවා. ඒකට කියනවා කර්මද්්වාරය කියලා. කාය කර්මද්්වාරය. ඒ නිසා ద్వාර කාය කියන වචනයේ යෙදෙන ద్వාර දෙකක් තිබෙනවා. එකක් කාය කර්මද්්වාරය, අනික කායද්්වාරය. දැන් මේකටත් කායද්්වාර කියන මේ කෙටි වචනය පාවිච්චි කරනවා. කායද්්වාරෙහි පැවති කර්මය කාය කර්මය. එහෙම කියේ කායද්්වාරෙහි පැවති කර්මය කාය කර්මය. එතන කායද්්වාරෙහි පැවති කර්මය කියලා කීවේ කාය කර්මද්්වාරෙහි පැවති. දැන් අප දන්නවා අපට සිත් ద్వාර වශයෙන් ඇති වෙනවා ෂඩ්්වාරික සිත්. ద్వාර 6ක් තිබෙනවානේ. ద్వාර 6ක් තිබෙනවා. චක්සුද්්වාර, සෝතද්්වාර, ගානද්්වාර, ජීවහද්්වාර, කායද්්වාර, මනෝද්්වාර කියන ద్వාර 6ක්. ඒ වුණාට අප කියන්නේ නැහැ චක්සුද්්වාරික කර්මය, සෝතද්්වාරික කර්මය. එහෙම කියන්නේ නැහැ. අප කියන්නේ කාය කර්ම, වාක් කර්ම, මනස් කර්ම කියලා කර්ම වශයෙන් බෙදෙන විට. කාය කර්ම, වාක් කර්ම, මනස් කර්ම. එමක් නිසාද චක්සුද්්වාරික සිත් වලින් සිදු කෙරෙන ප්‍රාණඝාත ආදී අකුසල කර්ම නැහැ. ඒ කොම අයත් වන්නේ මනෝද්්වාරයට. ඒවා සිදු කරන්නේ සිත් වශයෙන් ගත්තමද ඇතිවන ద్వාරික සිත් වශයෙන් ගත්තම මනෝද්්වාරික සිත් ඒ සඳහා ඇතිවන ඒවා සිදු කිරීම වශයෙන් උපදින. ඒ චක්සුද්්වාරික, සෝතද්්වාරික, ගානද්්වාරික, ජීවහද්්වාරික, කායද්්වාරික කියන ඒ ద్వාරික සිත්, ඒ පංචද්්වාරික සිත් ඒවා ප්‍රබල සිත් නෙවෙයි, දුර්වල සිත්. ඒවා යෙදෙනවා ජවන්. අපි ඒ නිසා ජවන් පිළිබඳව ඉගෙන ගන්න විට කියනවානේ චක්සුද්්වාරික ජවන් පිළිදෙනවා, සෝතද්්වාරික ජවන්, ගානද්්වාරික, ජීවහද්්වාරික, කායද්්වාරික. ඒ ජවන් කුදු රූපයක් දැකලා එයට ආසා කිරීම හෝ එහි ගැටීම හෝ ඒ ආදී වශයෙන් ඇති වෙන මේ දුර්වල ජවනයක්. එහෙම නෙවෙයි මේ කර්මද්්වාර සිදු කිරීම වශයෙන් උපදනා ජවන් ඒවා බලවත් ජවන්. ඒවා අර චක්සුද්්වාරික වගේ නෙවෙයි. ප්‍රබල ඒවා. ඒවා ඇතිවන්නේම මනෝද්්වාරිකව. මනෝද්්වාරික නැත්නම් ඒ චක්සුද්්වාරික සිත් වලින් ඒ කාය කර්මයයි කියා දැක්වෙන කර්මයක් සිදු කරන්නේ නැහැ. සෝතද්්වාරික සිත් වලින් ඒ බඳු කර්මයක් සිදු කරන්නේ නැහැ. ඒවා සඳහා උපදින්නේම මනෝද්්වාරිකවයි. ඒ ద్వාර 6 පිළිබඳව කතා කරනවා. ඒ මනෝද්්වාරිකව උපදනා වූ ඒ සිත් වලින් සරකම් කිරීම ආදී වූ හෝ එහෙම නැත්නම් වෙනත් පුණ්‍ය කර්ම කිරීම ආදී වශයෙන් කය ක්‍රියාත්මක කරනවා. කය යොදවන. අනේ කය ඒ අකුසල ක්‍රියා හෝ පුණ්‍ය ක්‍රියා කිරීමට යොදවන ඒ අවස්ථාවවලදී ඒ ක්‍රියාවන් සිදුවන පරිදි කය මෙහෙයවන ධර්මය තමයි විඤ්ඤාතිය කියලා. ඒ නිසා ඒක කාය විඤ්ඤාතිය තමයි මෙතන කර්මද්්වාරය කියලා. අපි මෙහෙම ගනිමු. කෙනෙක් සන්තක දෙයක් සොරකම් කරනවා. තවත් කෙනෙකු සන්තක දෙයක් සොරකම් කරනවා. දැන් ඔහුට ඇති වෙනවා සොරකම් කිරීමේ සිත. ඒ සොරසිත උපදිනවානේ. සොරකම් කිරීමේ චේතනාවෙන් යුක්ත වූ සිත උපදිනවා.
සොරකම් කරන්නට ඕන, මේ සොරකම් කෙරුවොත් හොඳයි, මේන් මට ලාභයක් වෙනවා, ඔය ආදි වශයෙන් ඕනතරම් සිත් උපදින්නට පුළුවන්. නමුත් තවම සොරකම් සිදුුනේ නැහැ. සොරකම සිදුවන්නට ඉබඳු සිතක් ඇති වෙලා ඒ තිබුණු තැනි Taman මේක ගන්නට ඕන ගනිමි කියන ඒ චේතනාව ඇතිව මේ එසෙව්වන. අනේ එතෙන්දී එතනත්තා සොරකමට අසු වුණා. සොර චේතනාවෙන් ඒ ක්‍රියාව සිදු කිරීම නිසා සොරකමට අහු වෙනවා. දැන් ඒකේ එසවීම ඒ එසවිුවේ කුමකින්ද? Tamanගේ දැන් මේ අවස්ථාවේදී නම් අතනේ අතයේදී ඒ එසවීම ක්‍රියාව සිදු කිරීම වශයෙන් මේ අත කියන මේ රූප ධර්ම යොමු කලේ නැත්නම් සකස් කලේ ඒ ආකාරයෙන් යෝග්‍ය පරිදි මෙහි සකස් වුණේ කුමක් නිසාද? අර කාය විඤ්ඤාතිය නිසා. ඒ කාය විඤ්ඤාතිය නිසා තමයි දැන් මෙහෙම නැමෙන තන් නැමෙව්වේ. කාය විඤ්ඤාතියයි ඒක කරන්නේ. එහෙම නැත්නම් පඨවි ධාතුව ඒක කරන එකක් නෙවෙයි. ආපෝ ධාතුව, තේජෝ ධාතුව, වායෝ ධාතුව නෑ. මේ පඨවි ආදී ධාතු සමූහයෙන් යුක්ත වූ රූප පුඤ්ජයන් මේ විඤ්ඤාතියෙන් කරන යොමු කිරීම අනුව දිගහැරෙන එක, නැවෙන එක සිදු වෙනවා. දැන් ඒ විඤ්ඤාතිය නූපදින්නට මේ අකුසල කර්මය සිදු වෙන්නට බෑ. ඒ නිසා ඒ අකුසල කර්මය සිදු වූ ద్వාරයේ වශයෙන් ගන්නෙ ඒ විඤ්ඤාතියමයි. ඒ විඤ්ඤාතිය ద్వාර වශයෙන් දක්වන විට කියනවා කාය ద్వාරය. කාය කර්ම ద్వාරය කියන්නේ. දැන් මෙතන කීවේ පානාති පාතා අදින්නා පානාති පාතෝ අදින්නා දානං කාමේසු මිච්ඡාචාරෝ චේති කාය විඤ්ඤාති සංඛාතේ කාය ద్వාරේ බාහුල වුත්තිතෝ කාය කම. ඒ කාය විඤ්ඤාතියයි කියන කාය ద్వාරේ බහුල වශයෙන් පවත්නා බැවින් ඒට කාය කර්මය කියන්නේ. මොකද බහුල වශයෙන් පවතින. ඒ වෙන ద్వාර වලත් පවතින්නට පුළුවන් බව ඒ කියන්නේ. ඒ පාණාතිපාතෝ කියන එක පිළිබඳව විස්තර ඉගෙන ගන්නා විට මේ පිටුන්ට දැනගන්නට ලැබිලා ඇති. එය සාහත්තික, ආනත්තික, නිස්සග්ගිය, ථාවර, විජ්ජාමය, ඉද්ධිමය කියලා ඒ සිදුවිය හැකි ආකාර දක්වනවා. සාහත්තිකය කියන්නේ Tamanගේ අතින්ම Tamanම සිදු කිරීම. ඒක සාහත්තික. තමාගේ අතින් තමා සිදු කරන අවස්ථාවේදී ඒක සාහත්තික. ආනත්තිකය කියන්නේ අනුන් ලවා කරවන විට. දැන් අනුන් ලවා හොරකම් කරවන්නට පුළුවන්, අනුන් ලවා සතුන් මරවන්නට පුළුවන්. ඒ විදිහේ අනුන් ලවා කරවන අවස්ථාවවලදී එය ආනත්තික වෙනවා. නිස්සග්ගය කියලා තියෙන්නේ ඒක Tamanගේ අත ආදී ඒ අවයවයක් තමයි පාවිච්චි කරන්නේ. නමුත් සමහර විටක අතේ තිබෙන දෙයක් වීසි කරලා අතින් යමක් අරගෙන වීසි කරලා ඒ සතෙකුට වදින්නට නැත්නම් මිනිසෙකුට වදින්නට සලස්වලා කෙනෙකුගේ මරණය සිදු කරනවානේ. එහෙම ඒවයිදී කියන්නේ නිස්සග්ගිය කියලා. සමහර මරණ සිදු කිරීමට ථාවර කියන උපක්‍රමය යොදවනවා. ථාවර කියන්නේ ස්ථාවර කියන එක. යම්කිසි තැනක එහාට මෙහාට යන්නේ නැති ජංගම ථාවර කියලා දෙකක් තියෙනවනේ. ජංගම එහෙම යන ථාවර ස්ථාවර නැවතී තියෙන එහෙමම තිබෙන ස්ථිර තැන. දැන් සමහරු බොරු වලවල් කපලා එහෙම සතුන් මරන්නේ. ඒක ථාවර උපක්‍රමය. ථාවර නිස්සග්ගය ථාවර තවත් තිබෙනවා විජ්ජාමය කියලා. විජ්ජාමය ප්‍රාණඝාත තිබෙනවා. සමහරු විජ්ජා කියන ජල්පනය කිරීමෙන් ජප කරලා එහෙම මරණවායි කියන්නේ. දැන් ඒවා ඔය හුනියන් කරනවායි ඒ ආදී ඒවා ඇතුළත් වන්නේ විජ්ජාමය කියන එක. විජ්ජාමය ඉද්ධිමය කියන්නේ Tamanට ලැබී තිබෙන 이르දියෙන්. 이르දි කියන්නේ ඔකෝම හැම 이르දියක් නෙයි කියන්නේ හොඳම එකක් නෙවෙයි. සමහර 이르දි තියෙනවා. 이르දි කියන්නේ සිද්ධි. 이르දි කියන්නේ සිද්ධිය, සිදුවීම. දැන් ඉටුවීම කියන තේරුමයි ඉද්ධි කියන එකෙන් එන්නේ. සමහරෙකුගේ තිබෙනවා
ඒ විදිහේ 이르දි දැන් මේ පින්නතුන් අහලා ඇති රක්තාක්ෂයා කියලා යකෙක් පිළිබඳව සිරිසංගපු රජ කාලෙදි සිටියයි කියලා. කවුරුන් දිහා හෝ බැලුවම ඒ තැනත්තා වෙඩ වෙලා මැරෙනවා. රතු ඇස් තිබුණු කියන එකනේ රක්තාක්ෂ කියන්නේ. ඒ සමහර ඒ යක්ෂ කියන කොටස් වලට ආයත් ඒ අමනුෂ්‍යයන් වෙන අයව බය කරලා මරනවා. ඒ Taman දිහා දැක්කම බය වෙලා මැරෙන. ඒක ඉද්ධිමය එකක්. ඉද්ධිමය. දැන් ඒ ඉද්ධි තියෙනවනේ නොඑක් ඒවා. දැන් අපට බෑ නිකම්ම අහසින් යන්න. නමුත් කපුටන්ට පුළුවන්. ඒ කපුටටත් ලැබිලා තියෙන ඉර්ධියක් තමයි ඒක. අහසින් යෑමේ ඉර්ධිය තියෙනවා. ඒක අකුසලයේ නිසා ලැබෙන ඉර්ධියක්. අනේ වගේ ඉර්ධි කියන ඒවා තිබෙනවා. ඒ ඉර්ධිමය ජීවිත හානි කරන ඉර්ධියෙන් ප්‍රාණඝාත කරන ඇසෙන. Tamange ඉර්ධිය ඒ සඳහා පාවිච්චි කරනවා යොදනවා. ඒකයි ඉර්ධිමය කියලා කියන්නේ. අනිත් විඥානමය ඉර්ධිමය. මෙන්න මේ විදිහට සායාකාරයක් දක්වනවා. ඒ ප්‍රාණඝාත අකුසලයේ කරන්නට. එයින් මට උවමනා කළේ පෙන්වන්නට දැන් බාහුල වෘත්තියක් ගැන කියන්නේ බහුල වශයෙන් පවත්නා බැවිනුයි කාය කර්මය කියලා කියනවා. දැන් සොරකම් කිරීම නැත්නම් සතුන් මැරීම අපි ගන්නම පළමුවෙන් මෙන්නේ ඒකනේ. සතුන් මැරීම තමාම කරනවා නම් ඒක සාහත්තික. ඒතකොට තමා කරන විට එය කායද්්වාරය කියන තමන්ගේ කායද්්වාර කාය විඤ්ඤාතියයි කියන කායද්්වාරෙහි පවත්නා අකුසල කර්මයක් ඒක. ඒ නිසා ඒක කෙලින්ම කාය කර්මයක්ම වෙනවා. ඒ විඤ්ඤාතිය කාය විඤ්ඤාතියයි ඒ කාය විඤ්ඤාතියෙහි පැවති අකුසල කර්මයක් වූ ප්‍රාණඝාතය කාය කර්මය. තමා තව කෙනෙකුට කියනවා. එතකොට තමා තව කෙනෙකුට කීමෙන් තමා සිදු කරගන්නා වූ ප්‍රාණඝාතය කාය විඤ්ඤාතියෙහි පැවති එකක් නෙවෙයි. ඒක පැවතුනේ වාග් විඤ්ඤාතියෙහි. වචී විඤ්ඤාතියෙහි. එතකොට එතන ద్వාරය වුණේ වාග් ద్వාරය. වචී විඤ්ඤාතිය කිව්වේ වාග් ద్వාරය. ඒ නිසා මේ ප්‍රාණඝාත අකුසලය තමාට සිදුවන්නේ කාය ద్వාරෙහි නෙවෙයි වාග් ద్వාරෙහි. නමුත් ඒ කර්මය ඒ නිසා වාග් කර්මයක් කියන්නේ නැහැ. ඒකට කියන්නේ නැහැ වාග් කර්මය කියලා. ඒකට කියන්නේ කාය කර්මය. මක් නිසාද? ඒ කාය ద్వාරෙහි බහුල වශයෙන් ඇතිවන්නේ. තේරුණානේ? අන්න ඒ නිසායි මේ වචනේ යොදලා තියෙන්නේ කාය විඤ්ඤාති සංඛාතේ කායද්්වාරේ බාහුල වෘත්තිතු කාය කම්මං නාම. එතකොට ප්‍රාණඝාතය, අදින්නාදානය, කාමේසු මිච්ඡාචාරය කියන මෙන්න මේ වැරදි තුන. ඉතින් ඒවා පිළිබඳ විශේෂ විස්තර තියෙනවා. ඒවා මේ පිනතුන්ට තව ඔය පොත්පත් තියෙනවා. ඒවා බලා දැනගන්නට පුළුවන්. අදින්නාදානය කියන එක බොහෝම විස්තර තියෙනවා. ඔය පස්විසි අවහාර කියන කොටසක් තියෙනවා. ඒවා දැනගන්නට. ඒක භණ්ඩ පංචකය, නානා භණ්ඩ පංචකය, ඔය ආදි වශයෙන් එන 25 ආකාරයක මේට ඇතුළත් වෙන සොරකම. ඒවා ඔය සමහර පොත්වල තියෙනවා. මම හිතන්නේ අර බෞද්ධයාගේ අත්පොතේ තියෙනවා කියලා මට මතකයි. රේරුකාණි චන්ද්‍රවිමල හඳුරු ලියපු වෙනත් පොත්වලත් ඒ තියෙන්නට පුළුවන්. ඒක විනයෙහි එනවා ඒ පස්විසි අවහාර භික්ෂුන් වහන්සේලා පිළිබඳව. දැන් එහි දැන් සොරකම් කිරීමේ කියන එක දැක්වෙනවා. දැන් කෙනෙක් තවත් කෙනෙකුට අයත් දෙයක් රැගෙන යනවා. ඒ රැගෙන යන අතරේ ඒ තැනැත්තාට සිතුනොත් මම මේ දේ අසුවලා අයිතිකාරයාට නිදී ගන්නවයි කියලා සිතුනොත් ඒ සිත ඇති වුණාට තාම ඔහු ඒ වරදට බැඳුනේ නැහැ. නමුත් ඔහු ඒ රැගෙන ගියේ හිස මත නම් එසේ සිත ඔහු කරට ගත්තොත් ඒ වෙලේ ඒක ඒ අකුසලයට අසු වෙනවා. එහෙම ඒ තිබෙන තැනින් පහ කළ හැටියෙම එහෙම වැරදි වලට අහු වෙනවා. දැන් සමහර විට භික්ෂුන් වහන්සේ නමකට නම් ඒ වරද සිදු වුණාට පස්සේ වටිනා දෙයක් වෙන්නට පුළුවන්. ඒ වරද සිදු වුණාට පසු Taman මේක වැරදි දෙයක් කියලා නැවතත් අර ප්‍රකෘති තත්වයට පමුණවන්නට හැදුවට
තමන්ගේ සීලයට සිදු වුණු හානිය නැතිවන්නේ නැහැ. අනේ ඒ වගේ භයානක තැන් තියෙනවා. දැන් තියෙනවා මෙන්න මෙහෙම ඒවැදී ඉතින් වික්ෂුන් වහන්සේ විතර නෑ අපි උනත් හරියට පරිස්සම් වෙන්නට ඕනේ. කවුරුන් හෝ සන්තක දෙයක්. අපි ගනිමු සමහර විටක ඔය පොත්පත් කියන ඒවා බොහෝසේ. කාගෙන්වත් ලබාගත් පොතක් තමයි. මම මේක ආපසු ගෙනත් දෙන්නම් කියලා ලබාගත්තා. ඒ ලබාගෙන ඊළඟට ටික කල් යන අයිතිකාරයාටත් මතක නැහැ කවුද මේ පොත ගත්තේ කියලා. මතක නැහැ. ගත්ත එක්කනත් හිතනවා දැන් යාටත් මතක නැති ඇති දැන් මේකෙන් එච්චර වැඩකුත් නැහැ. මේක මන් තියාගන්නයි කියලා. අන්න එහෙම අදහසක් තමන් ඇති කරගෙන අර එය තමාගේ සන්තකයට හරවගත්ත හැටි ඒව තමා අර සොරකමට අහුවේ. කුතෙක් හරි කල් තමා තියාගෙන ඉන්නේ ආපහු දිනවයි කියලා අදහස ඇතිවනම් එතෙක් අහුවෙන්නේ නැහැ. නමුත් එහෙම නොදෙන බව හිතාගත්ත හැටි තමා අහුවෙන්නේ සොරකම. අනේ එහෙම තැනේ ඉතින් සිත පිළිබඳ ඒවනේ. ඒකන්ද බොහෝ විට පරිස්සම් වෙනවා. හුඟක් දෙනෙක් ඉන්නවා. කාගෙන් හරි පොතක් ගත්තම ඒක ආපහු දෙන්න. ඔය තියාගෙන. ඒක වැරදි. එහෙම කළ යුතු නෑ දෙන්න. ඒ දීමේ අදහස තමා තුළ තියෙන්නට ඕන. කවදා හරි ඒක දෙනවයි කියන ඒ අදහස. ඉතින් එහෙම කවදා හරි දෙනවයි කියලා මරණකම තියාගෙන ඉන්න එක නෙමෙයි. ඊට පස්සේ ඒක කියලා දෙන්නට ඕන. මොකද ඒ නිකන් පොඩි දේවල් තමයි. නමුත් ඒක වරද පිළිබඳව සැලකෙන විට පොඩි නෑ. ඒ කියන්නේ ඒවයි මෙහිදී අපි දැනගන්නට ඕන විශේෂ කරුණු. සිත පිළිබඳවනේ අපි ඉගෙන ගන්න විශේෂයෙන්ම අභිධර්මයේදී. අභිධර්මයේදී පංචස්කන්ධයේ පිළිබඳවම තමයි ඉගෙන ගන්න. ඉතින් පංචස්කන්ධයෙන් මේ මමයි කියා ගනු ලබන ධර්ම අතර ලොකුම තැන ලැබෙන එක තමයි සිත. සිත. අනේ සිතේ తত্ত্বය අප තේරුම් ගන්නට ඕන. සිත අපව මොන පැත්තට හරවනවා. ඒ සිත අපව හරවන නිසා තමයි අපිත් එහෙම හැරෙන්නේ. මොන විදිහටද හැරෙන්නේ? තිරිසන් බවට හැරෙනවා. ප්‍රේත බවට හැරෙනවා. නිරිසතෙක් බවට හැරෙනවා. ඒ හරවන්නේ කවුද? මේ අපේ සිතනේ. සිතේ නැත්තම් මේ එකද වරදක්වත් සිදුවන්නේ නැහැ. සිතින් මේ කරන්නේ. ඉතින් මේ සිත ඒ නිසා රැක ගන්නට. ඒ කාය විඤ්ඤාතිය ගැනයි ඒ කීවේ. කාය විඤ්ඤාතිය කියන කායද්්වාරෙහි බහුල වශයෙන් ඇතිවන්නා වූ ඒ පාණාතිප මුසාවාදෝ පිසුනා වාචා පරුසා වාචා සම්පප්පලාපෝ චේති වචී විඤ්ඤාති සංඛාතේ වචීද්්වාරේ බාහුල උත්තිතෝ වචී කම්මන්නා බොරු කීම, කේලාම් කීම, පරුස වචන කීම, හිස් බස් දෙඩීම කියන මේ සතර වාග් විඥාප්තියයි කියන ලබන වාග්්වාරයේ බහුල වශයෙන් පවත්නා බැවින් ඒවාට වචී කර්මයයි නම් වේ. ඒවා වචී කර්ම නම් වේ කියන්නේ. මුසාවාද කියන මෙයට තිබිය යුතුම එකක් තමා කියන බොරුවෙන් අන්‍යයන් රැවටීමේ අදහස. බොරුව කියන්නේ ඒකටනේ. කලයක නැtei කියලා අනුන් රවටනවා. නොකල එක කලයි කියලා අනුන් රවටනවා. නුදුටු එක දැක්කයි කියලා අනුන් රවටනවා. දැක්ක එක දැක්කේ නැtei කියලා අනුන් රවටනවා. ඒ විදිහට ඒ අන්‍යයන් රැවටීම මුල් කොටයි බොරු කීම. මුසාවාද. ඉතින් ඒකේ අල්ප සාවද්‍ය මහා සාවද්‍ය ආදී මේ හැම එකක් පිළිබඳවම තියෙනවා. පිසුනා වාචය කියන්නේ දෙදෙනෙකු හෝ කීප දෙනෙකු අතර තිබෙන ඒ හොඳ හිත පළුදු කිරීමට කරන කේලාම් කීම පිසුනා වාචය. පිසුණු කියා සංග දෙනමක් වෙනස් කොට පැසුරු එකෙක් නිරයේ කල්පයක් සිට මුහුණු කුණුව තව පේතව විඳි ගැහැට පිසුණු බසක් නොකියව අද පටන් සිට කියලා ලෝවැඩ සංග්‍රහයේ එන්නේ අනේ පිසුණු කීම. හොඳට මිත්‍රව සිටි සංඝයා වහන්සේලා දෙනමක් බෙහෙත කෙරුවා. ඒ කරපු අකුසලයේ හේතු කොටගෙන
නිරයේ කල්පයක් දුක් විඳලා. පැසුණු එකෙක් නිරයේ කල්පයක්. ඊළඟට නිරයෙන් පිට වෙලා උපන්නේ මුහුණ කුණු උණු ප්‍රේතෙක්. තවමත් ඒ ගැහැට විඳිනවයි කියලායි එහි දැක්කේ. ඒ පිසුනා වාච කියන එක නරකයක්. සමහර විටක ඒ පිසුණු කීමට තිබෙන කැමැත්ත නිකන් ඇත්ත ප්‍රකාශ කරන මුහුණුවරගෙන සමහරුම රවටන. කියන්නේ කේලම. නමුත් තමා හිතනවා තමා කියන්නේ ඇත්තක්. තමා සත්‍යවාදී කෙනෙක්. තමා සත්‍යවාදී කෙනෙක්යි කියන මේ ගැනීමෙන් තමා රැවටි කේලාම් කියන අවස්ථාව. ඒ නිසා ඒ කාගේ හෝ තිබෙන මේ සම්බන්ධය නැති කිරීමට ඔය කේලාම් කීමේ කියන එක නොකළ යුතු දෙයක්. ඒ අකුසලයක්. දැන් මෙහෙම අවස්ථාවක් තිබෙනවා. සමහර විටක Tamanට දැනගන්නට ලැබුණොත් තවත් කෙනෙකු තව කෙනෙකුට අනතුරක් කරන්නට සූදානම් වෙනවා, ලෑස්ති වෙනවා කියලා ඒකේ තනත්තාට දැනුම් දීම ඒක කේලමක් වෙන්නේ නැහැ. يعني ඔහුගේ ආරක්ෂාව සලසා ගැනීම සඳහා. නමුත් තමන්ගේ අපේක්ෂාව තියෙන්නේ ඔවුන් බිඳුවීම නෙවෙයි. කියන්නේ ඔබට මේ විදිහේ දෙයක් කරන්නට අසුවලා සූදානම් වෙනවා. සමහර විටක ඔහු මගරක සිටිනවා ඔබ මරන්නටයි කියලා. අද යන්නට එපයි කියලා කියන එක වරදක් නෙවෙයි. ඒ වගේ දේවල්. එහෙම නැතිව වුණ අතර තිබෙන හොඳ හිත නැති කිරීමට ඒබඳු වචන කේලාම් කීම මේ ගැනීම පිසුනා වාචා. පරුසා වාචා කියන්නේ පරුස වචන, නපුරු වචන, රළු වචන. ඉතින් රළු වචන සමහර විටක ඒ රළු බව එන්නේම සිතින්. සමහර විටක වචනේ රළු බවක් වචනීය වශයෙන් ගත්තම නැතිව විය හැකියි. නමුත් සිතේ තියෙන රළු බව කියන විටත් එනවනේ ඒක. එන විටත්. ඒ නිසා ඒ පරුස වචන කියන්නේ තරහව ඇති වෙලාම කරන දෙයක් මේක. තරහ නැතිව පරුස වචන කියන්නට බෑ. ඒ පරුස වචන සංඛ්‍යාව ඉලා ගන්න සමහර විටකේ වාග්මාලාව තියෙනවා නේ. සමහරු ඒ වචන සමහරු ආදරයටත් පාවිච්චි කරනවා. සමහර මිනිස්සුන් ඉන්නවා එහෙම. ආදරයටත් පාවිච්චි කරනවා ඒ පරුස වචනේ කියන ඒවා. එහෙම අවස්ථාවලදී ඒක පරුස වචනේ වෙන්නේ නැහැ. පරුස වචන වෙන්නේ සිත පරුස කරගෙන, සිත නරක කරගෙන. නපුරු සිතින් කියන වචන. තරහ සිතින් කියන ඒවා. පරුසා වාචා සම්පප්පලාපෝ කියන්නේ කියන තමන්ට අහන අනුන්ට කිසිදු වැඩක් නැති නිර්ර්ථක වචන තිබෙන. එහෙම ඒවා තියෙනවනේ. එහෙම ඒවා ඔය කථාන්තරවල තිබෙනවා. සමහර විටක සමහරු ඔය මුල මුදල් හම්බ කිරීම සඳහා එවැනි වැල්වට ආරම් බොරු ඔය ලියනවා. ලියලා ප්‍රසිද්ධ කරලා ඉතින් මුදලුත් ලබා ගන්නවා. මේ හොඳ ප්‍රබන්ධකාරයයි කියලා හොඳම ප්‍රබන්ධයට තෑගිත් දෙනවානේ. ඒ වගේ ඉතින් ප්‍රබන්ධ. හැබැයි ඉතින් එහි යම්කිසි අර්ථයක් අන්‍යයන්ට සිදු කිරීම සඳහා ලියනවනම් ඒකේ වරදක් කියන්නට බෑ. එහෙම නැත්නම් මේ ප්‍රලාප වලට අහු වෙනවා. දැන් මේ ප්‍රලාප වලට අහු වෙන දේවල් හැටියට දක්වලා තිබෙන්නේ ඔය මහා භාරත. දැන් ඒ අය ඔවුන්ගේ ආගමික පොතපත හැටියටනේ සලකන්නේ. මේ ඒවා මොනවාද එහි කියන්නේ? ලෝකේ මවපු හැටි. ඊළඟට ඒ මැවූ බ්‍රහ්මයා තමන්ගේ මැවීම කොටස් කරලා තියෙනවානේ. මේ බ්‍රාහ්මණයෝ ඔය, මේ වෛශ්‍යයෝ ඔය, මේ ශුද්‍රයෝ ඔය එහෙම කියලා නේ. ඒ ඔක්කොම ප්‍රලාප. එහෙම බෙදුව බ්‍රහ්මෙක් නෑ. මේ ඔය එක එක රක්ෂාවල් අනුවයි කුල කියන ඒවා ඇති වුනේ. මුලදී ඇති වුනේ එහෙමයි.
ඒ දේවල් කරපු අය ඒ නම් වලින් කොටස් තුනයි. ඒ කාලේ තිබුණේ මේ රටක් පැවතගෙන එනකොට මේ වැඩ කටයුතු බොහෝ බහුල වෙනවා. ඒ නිසා එක්කෙනෙකුට ඔක්කොම වැඩ කරගන්නට බෑ. ඒ නිසා යම් යම් අයට විශේෂ වැඩ පැවරෙනවා. ඒගොල්ලෝ ඒකේ විශේෂඥ වෙනවා. එහිමයි එකිනෙක කෙනා ඔය කොටස්. ඉතින් සමහරු ගොවිතැන් කරනවා. සමහරු වෙදකම් කරනවා. තවත් සමහරු මේ වෙන වෙනත් තියෙනවනේ කැටි පොරෝ ආදී මේවා හදන පිරිසක්. සමහරු කරත් ඇහැදුවා. ඔය ඒ විදිහේ. ඉතින් ඒ අනුව වුන් කුලවලට බෙදුණා. එතන කුලයේ කීවේ පවුලක් කියන එක. ඒ කුලවලට බෙදුණා. පස්සේ ඒක මේ සම්මතානුකූලව පහත් කුලයි උසස් කුලයි කියලා එහෙම එකක් ඇති. ඒක බුදුරජාණන් වහන්සේ ඒවා පිළිගත්තේ නැත්තේ. උන්වහන්සේ පිළිගන්නවා. දැන් උන්වහන්සේගේ පිළිගැනීමේ හැටියට ලෝකයෙහි ඒ කාලවලදී සම්මත වූ පහත්ය උසස්ය කියන ඒ කුලවල ඉපදීමට හේතු වනුයේද තමාගේ කර්මය කියන එක දක්වනවා. ඒක දක්වනවා. දැන් ඒ කාලවලදී සම්මත පහත්යයි දැක්වෙන කුලවල උපදින්නට හේතු වන කර්මයේසේ දක්වන්නේ Taman ගරු කළ යුත්තන්ට ගරු නොකිරීම, පිදිය යුත්තන්ට නොපිදීම, මගදිය යුත්තන්ට මාර්ගය නොදීම ආදී මේ ආසනීය දිය යුත්තන්ට ආසනය නොදීම කියන මේවා කිරීම හේතු කොටගෙනයි. තමා පහත් කුලවල උපදිනවා. එහෙම දක්වනවා. බුදුරජාණන් වහන්සේ ඒ පෙන්වා තිබෙනවා සූත්‍රවලදී. නමුත් උන්වහන්සේ කුල වශයෙන් මිනිසුන්ව බෙදලා සමහරු පහත්ය සමහරු උසස්ය කියලා ඒ උපතින් ඇතිවන තත්වයක් උන්වහන්සේ පිළිගන්නේ. උන්වහන්සේ දක්වන්නේ කම්මනා වසලෝ හෝති කම්මනා හෝති බ්‍රහ්ම. ඒකයි. ඉතින් මේවා ඔක්කොම ඒ කරුණු අනුව තේරුම් ගන්නට ඕන. ඒකයි. එහෙම නැතුව මේ කාර්යය තේරුම් ගන්නට බෑ. දැන් ඒ නිසා තේරුම් ගන්න අපි මේ කරන කර්මය සසර අප යම් තාක්කල් සැරිසරයිද ඒ තාක්කල් මේ දැන් කරන කර්මයක් වුණා ඉදිරි සංසාර ජීවිත වලට බලපාන ඒ කරන ඒ හොඳ කර්ම වල ඉෂ්ට විපාකات නරක කර්ම වල අනිෂ්ට විපාකات ඒ තැන්වලදී ගෙන දෙනවා. එබැවින් අකුසලයෙන් එහෙම පිටින්ම වළකින්නට ඕන. ඒකයි තේරුම් ගන්නට ඕන කරුණ. දැන් මුසාවාදෝ පිසුනා වාචා පරුසා වාචා සම්පප්පලාපෝ කියන මේන් මුසාවාදයේ බොහෝම දරුණු අකුසලයි. බොරු කියන්නේ. බුදුරජාණන් වහන්සේ වදාරලා තිබෙන්නේ එය චින්ච මානවිකාව පිළිබඳවමයි මට හිතෙන්නේ උන්වහන්සේ ගාථාව වදාළේ ඒකං ධම්මං අතීතස්ස මුසාවාදිස්ස ජන්තුනෝ විතින්න පරලෝකස්ස නත්ති පාපං අකාර්යං. එන් කියන්නේ එකම ධර්මය වෙන සත්‍යය ඉක්මවලා බොරු කියන තැනැත්තාට නොකල හැකි පාප කර්මයක් නැත්තේය. ඒකං ධම්මං අතීතස් මුසාවාදිස්ස ජන්තු. ඉතින් ඒ තැනැත්තා පිළිබඳව දක්වන තව කරුණක් තමයි විතින්න පරලෝකස්ස කියන්නේ. පරලෝකයේ පිළිබඳ අපේක්ෂා අත්හල කෙනෙක්. ඒ නිසා ඔහුට නොකල හැකි පාපයක් නැත්තේය. තින්න පරලෝකස්ස නත්ති පාපං අකාර්ය. ඒ කියන්නේ පරලෝකයේදී Tamanට නරක විපාක මේ කර්ම කොටගෙන විඳින්නට වේය කියන ඒ පිළිගැනීමක් නැති ඔහුට නොකල හැකි පාප කර්මයක් නැත. ඇයි බොරු කියන තැනත්තාට ඕන එකක් කරලා නැහැ කීත හැකිනේ. මිනි මරලත් නැහැ කීත හැකි. හොරකම් කරලත් නැහැ කීත හැකි. ඕන එකක් කරලා නැහැ කීත හැකි. ඒ නිසා ඉතින් පිසුනා වාචා කියන එක ඔවුනොවුන් බිඳවන්නට. ඔවුනොවුන් බිඳවන එක නෙවෙයි අපේ ධර්මයෙන් බලාපොරොත්තු වෙන්නේ. ඔවුනොවුන්ගේ සමගිය නේ. බුදුරජාණන් වහන්සේ වදාරනවා
අනාගත භය දැක්වීමේදී දැන් රටේ මිනිසුන් මහණෙනි දැන් රටේ මිනිසුන් සමගිව වාසය කරනවා. සමගිව වාසය. නමුත් කාලයක් ඒකිය ඔවුනොවුන් බිඳිලා ඔවුනොවුන් බෙහෙද වෙලා ඒ නිසා හටගන්නා බිය නිසා මිනිසුන් ගම් පළාත් අත්හැරලා වාහන වලට නැගලා ඈත පළාත් වලටත් යනවා. චක්ක සමාරූঢ়ා ජානපදා පර්යායන්ති. ඉතින් එහෙම තැන්වලදී බොහෝ දෙනා එකතු වෙන්නේ. ඉතින් මේ වික්ෂුන් වහන්සේටත් ඒ තැන්වලට යන්න වෙන්නේ. එවිට Tamanගේ වැඩ කටයුතු කරගන්නට බැරි වෙනවා. අපත්තස්ස පත්තිය අනධිගතස්ස අධිගමාය අසච්චීකතස්ස සච්චි ක්‍රියාය. තමා නොලැබූ ඒ උසස් ගුණ ධර්ම ලබා ගැනීමට නොපැමිණි මාර්ගඵලයන්ට පැමිණීමට සාක්ෂාත් නොකළ නිර්වාණ ධර්මයෙන් සාක්ෂාත් කිරීමට අවස්ථාව නොලැබෙන්නේ. ඒ නිසා එබන්දක් සිදුවන්නට කලින් දැන්ම පටිකච්ඡේව දැන්ම නොලබූ දේ ලබා ගැනීමට අධිගමය ලබා ගැනීමට නිර්වාණය සාක්ෂාත් කිරීමට උත්සාහ කළ යුතුය කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. දැන් එතකොට සමගිව ඉන්න එක උන්වහන්සේ දක්වනවා සමග්ගා කීරෝධකී භූතා කියලා. කීරෝධකී භූතා කියන්නේ කිරි වතුරයි වගේ. කිරි වතුරයි දෙක හොඳට මිශ්‍ර වෙනවානේ. කිරි වතුරයි වගේ මිශ්‍රව සිටිනවායි කියලා දැන් මිනිසුන්. ඒ කියන්නේ ඕනෝන් අතර බෙහෙද නැතිව. අන්න එහෙම සමගියක් ඇති කිරීමයි සුදුසු. නොසමගිය කාගේත් විනාශයට හේතුවක්. ගෙදරක නොසමගිය, ගමක නොසමගිය නේ? පවුලක නොසමගිය, ගමක නොසමගිය, රටක නොසමගිය. ඒ නිසා දැන් මේ බොහොම දියුණු බුදුරජාණන් වහන්සේම බොහොම මේ හොඳ රටක් ඇටියට පෙන්වා ලූ රාජ්‍යයක් තමයි වජ්ජි රාජ්‍යය. වජ්ජීන්ගේ. නමුත් ඔවුන්ගේ තිබුණ ඒ සම්බන්ධය අජාසත් රජතුමාගේ ඒ වස්සකාර කියන බ්‍රාහ්මණයා නැති කළා. චරපුරුෂයෙක් වගේ ඒ අයට උගන්වන කෙනෙක් ඇටියට ඔවුනොවුන් සමග කතා බහ කරලා බොරු රහස් කියලා බොරුවට කියනවා. දැන් සමහර අපාය අතරේ ඉන්නේ මේ සමහරු කියන්නේ වියටයක් අසේ හල්යටයක් කියලා ඒ බුද්ධි ළමයි ඉතින් කවුරු හරි ගහව මොකද්ද කිව්වේ කියලා මේක රහසේ කියන්න දෙයක් නෙවෙයි. අර මේකයි කිව්වේ කිව්වම අනිත් එක්කෙනා පිළිගන්නේ නැහැ. Tamanට විරුද්ධ යම් කිසිවක් කිව්වයි කියලා ඔහොම ભેද කරලා පස්සේ අජාසත් රජතුමා යුදයට ආපු වෙලාවේ කවුරුත් ගියේ නැහැ. සූරයෝ යන්නේ කිව්වා. දක්ෂයෝ යන්නේ එමේ කියලා කොහොම පැත්තකට වෙලා හිටියා. රජුරෝ නිකම්ම රට අල්ලගත්තා. ඒ බෙහෙත පින්නවල. ඉතින් මේ බෙහෙතයට හේතු වන ඔය පිසුනා වාචාර්ය මොකද කවදා පරසා වාචා සම්පප්පලාප කියන එක අන්ත එක. සම්පප්පලාපේ කියන්නේ හිස් වචනේනේ. දැන් අපට මේ කතා කරන්නට අවස්ථාවක් ලැබිලා තියෙනවා. ඒ හැකියාවක් ලැබිලා අපට ලැබී තිබෙන මේ හැකියාව නොසලකා හැරිය යුක්තක් නෙවෙයි. බොහෝම වටිනා දෙයක්. වටිනවනේ. කොයිතරම් වටිනවද කියන එක බුදුරජාණන් වහන්සේ දී මතුරෙන් දින ඒවා තියෙනවානේ. ඒ දී මතුරෙන් ශ්‍රේෂ්ඨ දීපක් හැටියට දක්වන්නේ කුමක්ද? ධම්මදානය කියන එකනේ. ධම්මදාන. උන්වහන්සේ වදාරනවා අන්නදෝ බලදෝ හෝති වත්තදෝ හෝති වන්නදෝ යානදෝ සුඛදෝ හෝති දීපදෝ හෝති චක්කුදෝ සෝච සබ්බ දදෝ හෝති යෝ දදාති උපස්සයන් අමතං දදෝච සෝ හෝති යෝ ධම්ම මනුසාස. යමෙක් ධර්මයෙන් අනුශාසනා කරන්නේ නම් ඒ තැනත්තා අමෘතයේද දෙන්නේ වේ කියන. ඒ කියන්නේ අමෘතය කියන්නේ නිවන දෙන්නේ. දැන් ඒබඳු සස් උදාර දෙයක් සිදු කිරීමට තරම් පොහොනා බව මේ කතා කිරීමේ තිබෙනවනේ. ඒ ශක්තිය තියෙන කතා කිරීම.
ඉතින් ඒක ඒ ශක්තිය කිසි වැඩකට නැති. නිර්පරාදේ යොදවනවා නම් කොයිතරම් මුලාවක් ඒක තමයි. නේ? ඒ නිසා සම්ප්‍රප්පලාපය වලකින්නට හැම විට සමහරුන්ට කතා කරන්නට වෙන උසස් දෙයක් නැහැ. ඒ නිසා ඔය ප්‍රලාප කතා කරනවා. බොහෝ විට අනුන් ගැන කතා කරනවා. අනුන් ගැන එතනට එයා ඇඳ හැටි, එයාගේ ශාරීරික විස්තර ආදී ඕවා. එයා අඳින්නේ මේ විදිහටයි. ඕවත් කතා. ඒවා ඇඳගන්න එක්කෙනා ඇඳගත්තා. අපිට ඇති වැඩි පුතා. නේ? කොණ්ඩේ තියෙන එක්කෙනාට ඕන පැත්තකට හරවලා ඔක බැඳගන්න හැටි. ඔක උඩට බැඳයි, පැත්තකට බැඳයි කියලා ඉතින් අනිත් එක්කෙනාට මොකද ඇති වෙන්නේ? ගන්න තමයි බැඳගන්න. ඔය බැඳගත්තා. අන්න ඒ වගේ අනුන් ගැන කතා, අනුන් ගැන සෙවීම, අනුන් ගැන සොයන්නට ඕනේ වුණට යහපතක් වීමට. ඒක මේ පැත්තක ඉඳලා කරන්නට දෙයක් නෙවෙයි. ඒක වුන් සමග මිශ්‍ර වෙලා වුන් හොඳ පැත්තට ගන්නට පුළුවන් නම් කල යුතුයි. එහෙම නැතුව මේ Tamange වටිනා කාලය. ඒ කාලේ යොදන්නට තිබෙන්නේ අනුන් ගැන සොයන්නට නෙවෙයි, තමා ගැන සොයන්නට. එහෙමනේ බුදුහාමුදුරුවෝ කියන්නේ. අත්තනාව තමාව සොයාගන්න. තමා සොයාගන්න. අනේ තමා සොයන අයට මේ සම්ප්‍රප්පලාපයට කාලයක් නැහැ. අපි ජීවත් වන්නේ මොනතරම් සුළු කාලයකටද? ඒ සුළු කාලය තුලදී අපට අප වෙනුවෙන් ඒ වගේම අපගේ උපකාර ලැබිය යුතු අය ඉන්නවානේ. ඒ අයට කළ යුතු වැඩ කොයිතරම් තිබේද? ඒ ඔක්කොම තිබියදී අපේ කාලය අපි මේ සම්ප්‍රප්පලාපයෙන් ගෙවනවනේ. කොයිතරම් වැරදිද ඒක? ඒ කාලය තේරුම් ගත්තේ නැති නිසා කිව්වේ. කාලය කියන එක අප වෙනුවෙන් නැවතිලා ඉන්නේ නැහැ. ඒක යනවා. බුදුරජාණන් වහන්සේ වදාරනවා මේ කාලයේ ගත වීම කියන්නේ. වහන්සේ මේ ඉරහඳ ගමනේ තිබෙන වේගය ගැන, ඒ කියන්නේ පොළොවේ වේගය ගැන, ඒ ඉදිරියෙන් යන දෙවිවරුන්ගේ වේගය, ඔයාගේ දේවල් වේග වශයෙන් දක්වලා කියනවා. ඒ ඔක්කොටම වඩා වේගයෙන් මිනිසුන්ගේ ආයුෂය ගෙවෙනවා කියන්නේ. කොටම වඩා වේගයෙන් මිනිසුන්ගේ ආයුෂය ගෙවෙනවා. කොහොමද ගෙවෙන්නේ? හැම චිත්තක්ෂණයක් පාසාම ගෙවි යනවා. කියන්නේ කොහාටද? ඒ පැත්තට යනවා, අනිත් පැත්තට කිට්ටු වෙනවා නේ. කවුරු හරි මෙතන සිට තව තැනකට යනවායි කියනවා නම් මෙතනින් ඈත් වෙනවා වගේම අනිත් තැනට ලං වෙනවානේ. අන්න ඒ වගේ සිද්ධියක් නෙවෙන්නේ. Taman සන්තකව Taman ගෙන යම් කිසි ආවිෂයක් වේනම් ඒක ගෙවි යන විට වන්නේ තමා නොකමැති දෙයක් තිබෙනවා ඉදිරියට වෙන සිද්ධියක්. ඒ සිද්ධියට ලං වෙනවානේ මරණයට කියන්නේ. මරණයට ලං වෙනවා. ඒ මරණයට ලං වීම මොහොතක් පාසා සිදු වෙනවා. ඒ නිසා මේ මොහොත කුමක් සඳහා යොදා ගන්නට තිබෙන්නේ? තමාට හිතසුව පිණිස ඒ යොදා ගන්නට. අන්න ඒක තේරුම් ගන්නට ඕන හැම කෙනෙක්ම. තේරුම් ගත්තොත් ඒ තරම් ඔය නිකන් කාලය ගෙවන්නේ නැහැ. කාලේ තා වටින දෙයක්. රත්තරන් හා සමානයි කියන්නේ රත්තරන් වල නෙවෙයි කාලේ වටින. කාලය කියන එක පරමාර්ථ වශයෙන් නම් විද්‍යමාන ධර්මයක් නෙවෙයි. නමුත් මේ පරමාර්ථ ධර්ම පුංජයක් තියෙන නිසා තමයි ඒ කාලය කියන එක අපරමාර්ථයක් වුණා. ඒ තරම් සැලකිය යුතු වන්නේ. මොකද මේකයි නැති වෙන්නේ. මේ පංචස්කන්ධය මේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ ස්කන්ධ පහ. ඒ ස්කන්ධ පහ ඇති වෙන නැති වෙන එහෙම ස්වභාවයක්. එහෙම වෙලා ඊළඟට මේ પરම්පරාව සිඳෙනවා. එවිටයි කියන්නේ මරුණයි කියලා. අන්න එහෙම තත්ත්වයක් එන්නේ. ඒ තත්ත්වයේ ඉන්නට කලින් අප කරගත යුතු බොහෝ වැඩ තිබෙනවා. ඒ කොහොම වැඩ තිබියදී මේ වෙනත් අයගේ හැඩහුරුකම් ආදී පිළිබඳව කතා කරලා කාලක්ෂේප කිරීම මහා මෝඩකම. ඒ නිසා සම්ප්‍රප්පලාපය නොකළ යුතුයි. ඉතින් මේ ඔක්කොම මේ වැරදි හතර මුසාවාදෝ, පිසුනා වාචා, පරුසා වාචා, සම්ප්‍රප්පලාප මේ සතර සිදු කෙරෙන ద్వාරයේ වශයෙන් දක්වන්නේ කුමක්ද? වාග්්වාරයේ ඒ වචී විඤ්ඤාතියයි කියන රූපය.
ඒ වචී විඤ්ඤාතියක් චිත්තක්ෂණයක් ආවිෂයක් ඇති ධර්මයක්. ඒ නිසා තමයි දැන් ශබ්දය කියන්නේ කුමක්ද කියලා බලන්න. ශබ්ද තියෙනවා නොඑක ආකාරයෙන් උපදනවා. දැන් මෙහෙම කෙරුවාම ශබ්දයක් නෙවෙයි. ඒ ශබ්දය මේ භූත ඝට්ටණයෙන් සිදුවන ශබ්දයක්. මහා භූත ඔවුනොවුන් ගැටීම හේතු කොටගෙන සිදුවන්නා වූ ශබ්දයක්. සමහර විටක භූත බැඳී තිබෙන භූත වෙන්වී වේදී ශබ්දය ඇති වෙනවා. එහෙම අවස්ථා තමයි ඔය වෙඩි බෙහෙත් ආදී ඒවා පුපුරන ශබ්ද, දර පලන විට නිකුත් වන ශබ්ද. ඒවා බැඳිනු භූත ඔවුනොවුන් වෙන් කරන විට වෙන් වෙන විට ඇතිවන ශබ්දය. ඒ ඔක්කොම ඇතුළත් වන්නේ උතුජ ශබ්ද කියන කොටසට. උතුජ ශබ්ද. තව ශබ්ද එකයි තිබෙන්නේ. ඒකට කියන්නේ චිත්තජ ශබ්දය කියලා. සිතින් උපදවන ශබ්දය චිත්තජ ශබ්ද. ඒ චිත්තජ ශබ්දය කියන එක සමහර විටක අපට ඇහෙන්නේ නැති වුණාට ඉර්ධිමතුන්ට අහන්නට පුළුවන්. චිත්තජ ශබ්දය සිතින් උපදන ශබ්දය. දැන් අපි කතා කරනකොට ඇතිවන ශබ්දය ඒක එකහෙලාම චිත්තජ ශබ්දය නෙවෙයි. ඒක චිත්තපච්චේ උතුසමුත්ථාන ශබ්දය. සිත නිසා ඇතිවන චිත්තපච්චේ ප්‍රත්‍යය සිතයි. ඊළඟට ඍතුසමුත්ථාන ඍතුවේ හට ගන්නවන. ඒ කියන්නේ පඨවි ආදී ධාතුන් නිසා ඇතිවන. ඒකට කියනවා චිත්තපච්චේ උතුසමුත්ථාන කියලා. දැන් ඒ ශබ්ද නිකුත් කිරීමේදී ශබ්දය හැම විටම මේ ශබ්දය අපි කටින් පිට වෙන්නේ. අපි කටින් පිට කරන ශබ්දයක් තියෙනවානේ. ඒ ශබ්දය සිත නිසා ඇතිවන ශබ්දයක්. සිත නිසායි ඒක උපදින්නේ. නමුත් සිතේ තිබෙන්නේ ඒ විදිහේ නිකම්ම ශබ්දයක් පිට කරන අදහසක් නෙවෙයි. සිතේ තිබෙනවා යම් කිසිවක් කීමේ අදහස. යම් කිසිවක් ප්‍රකාශ කිරීමේ මේ චේතනාවක් සිතේ හටගන්න. දැන් මා මේ පින්වත්තුන්ට කතා කරන විට ඒ කතා කිරීම වශයෙන් යම් කිසි අදහසක් නැත්නම් අදහස් ප්‍රකාශ කිරීමක් මේ කතාවෙන් සිදු කරනවා. දැන් ඒ අදහස් ප්‍රකාශ කිරීම සඳහා මට ඒ අදහස් සිතේ උපදින අදහස් සිත ඇති වෙනවා ඒවා එළියට දාන්නටයි මේ ශබ්දය උපයෝගී වන්නේ. එළියට දැන් ඒ අදහසම ප්‍රකාශ වන වචන වලින් මේ අසා සිටින්නන්ට ඇසෙන්නට සලස්වන්නට ඕන. එහෙමනේ. දැන් ඒක කරන්නට යොදාගන්නේ ශබ්ද. නිකම්ම ශබ්ද නෙවෙයි. මේ අදහසම ප්‍රකාශ වන ශබ්ද. මේ ශබ්ද කියන ඒවා දැන් අපි ගත්තොත් මම මේ කතා කරන ශබ්ද සියල්ලම අරගෙන අපිට ඒවා සංකේතාත්මකව දක්වන්නට පුළුවන්. සංකේතාත්මකව දක්වන විට තමයි ඉතින් වචන වශයෙන් ලියන්නේ. මේ අකුරු ලියනවානේ. ඒ එක ශබ්දයක සංකේතය තමයි අකුර කියන්නේ. එක ශබ්දයක සංකේතය අකුරයි කියන්නේ. දැන් ඒ අකුරු වලින් දැක්වෙන ශබ්ද මේ නිකුත් කරනවා. දැන් ඒ ශබ්ද හට ගන්නා තැන් තිබෙනවා. මේ මුව ඇසුරු කොට තිබෙන ඒ ස්ථාන ශබ්ද උපදින ස්ථාන. ඒවට කියන්නේම ඒ ශබ්දයන්ගේ උත්පාදක ස්ථාන, නිෂ්පාදන වෙන ස්ථාන. තව ඒ ශබ්දයට එසේ ප්‍රධාන ශබ්දයට ඒ ස්ථාන වලින් ඒ කිරීමට උපකාරකව තිබෙන තව අවයව තිබෙනවා. ඒවට කියනවා කරණ කියලා. ඒ නිසා ස්ථාන කරණ කියලා දෙකක් තිබෙනවා. ස්ථානය කරණය වේ කියලා දෙකක්. අනේ ඒ උපකාරයෙන් නිකුත් වන ශබ්දය අපිට මේ අසන්නට ලැබෙනවා. දැන් ඒ අසන්නට ලැබෙන ශබ්දවල අපි වචන අකුරු වශයෙන් ගත්තා. සමහර අකුරු ශබ්ද කිරීමට තොල් දෙක ගැටෙනවා. තොල් දෙක ගැටෙනවා. දැන් පවර්ගය කියන එක. පවර්ග කියන්නේ පප බබම තොල් ගැටිලා. ආදී එහෙම ශබ්ද තිබෙනවා. කණ්ඨජ, තාලුජ, මූර්ධජ
දන්තජ ඔෂ්ඨජ කියන්නේ තොල් වලින් හටගන්නේ. එහෙම ඒ හටගන්න ස්ථාන අනුව කණ්ඨජාක්ෂර, දන්තජාක්ෂර, ඔෂ්ඨජාක්ෂර, තාලුජාක්ෂර, මූර්ධජාක්ෂර එහෙම කියලා දක්වනවා. ඔය ව්‍යාකරණවල භාෂා ඉගෙන ගන්න විට ඒවා අපි දැනගන්න ඒවා. දැන් එසේ එක ස්ථානයක් නැත්තම් දැන් අපි ගනිමු මේ තොල් දෙක ගැටිලා. තොල් දෙක ගැටි උපදන ශබ්ද වෙන පප බබම කියන මේවා අර තොල් ගැටීම නිසා එකම ආකාරයක ශබ්දයක් නෙවෙයි නිකුත් වන්නේ නේ පයන්න කියන්නට ඕන තැනදී බයන්න නෙවෙයි කියවෙන්නේ පප බබම කියලා දැන් මේ වෙනස කරන්නට එක ආකාරයකින්ම ගැටෙන තොල් වලින් නිකුත් වන මේ ශබ්දය මේ අදහස් වූ ශබ්දේම වචනේම ප්‍රකාශ වන පරිදි සකස් කරන්නේ කුමකින්ද ඒ තමයි වචී විඤ්ඤාතිය කියන එක වාග් විඤ්ඤාතිය දැන් මේ වාග් විඤ්ඤාතිය අපේ කතාවේදී ඕන කරන එක ඒ ශබ්දයට මේ අදහස ප්‍රකාශ වන ආකාරයේ ගැන්වීමක් මේ වාග් විඤ්ඤාතිය නිසා සිදු වෙනවා. අපි ඒ නිසා කෙනෙකුගේ ಗುಣ අපි කියමු අපි බුදුරජාණන් වහන්සේගේ ಗುಣ සමුදාය ප්‍රකාශ කරනවා. සෝ භගවා ඉතිපි සම්මා සම්බුද්ධෝ. දැන් ඒ වචන ප්‍රකාශ කරන්නටත් අපි වචනය යොදා ගන්නවා. දැන් ඒ වචනේ ප්‍රකාශ කිරීම සඳහා අපට හොඳ සිතක් ඇති වෙලා බුදුරජාණන් වහන්සේගේ ගුණ මෙනෙහි කිරීමේ සිත් උපදිලා ඒ අපි ප්‍රකාශ කරන වචනයෙන් කියන. තවත් කෙනෙකුට ඔහුගේ නරක අපි දැකලා ඔහුට බනිනවා. ඒ බනිනවා. එතකොටත් අපි වචනයයි පාවිච්චි කරන්නේ. ඒකට මේ දෙකේදීම වාග් විඥාප්තියයි ద్వාරය වන්නේ. වාග් විඥාප්තිය මේක ශබ්දයට ඒ ආකාරය ගන්වන ධර්මයේ වාග් විඥාප්තිය. වාග් විඥාප්තියයි ඒකලේ අනේ නිසා වාග් විඥාප්තිය කියන වචී විඥාප්ති සංඛාතේ වචී ద్వාරේ. එතකොට වාග් ద్వාරේ කියේ කුමකටද? වචී විඥාප්තිය. ඒ වචී විඥාප්තියයි කියනු ලබන වාග් ద్వාරෙහි බහුල වශයෙන් උපදනා බැවින් අන්න ඒක බහුල වශයෙන් කියලා ඒත් කියනවා. බහුල වශයෙන් උපදනා බැවින් වචී කර්ම වාග් කර්මය කියලා කියන්නේ. වචී කම්මන්නා. දැන් බහුල වශයෙන් කියන්නේ අපි ගනිමු මුසාවාද. මුසාවාදයේ කටින් කියන විට වාග් විඥාප්ති කියන ඒ වාග් ద్వාරෙහිමනේ හටගත්තේ. මුසාවාද. දැන් ඒක බැරිද අපට වෙන ద్వාරයකින් කරන්නට? පුළුවන්. දැන් කවුරු හරි Tamanගෙන් අහනවා. Taman යම් කිසි වරදක් කළා. අපි ගනිමු කෙනෙක් සොරකමක් කළායි කියලා. එව නැත්නම් මොකක් හරි බින්දා කැඩුවා. ඒ බඳු අවස්ථාවකදී කෙනෙකුගෙන් අහනවා ඔබ මේක කළාද? ඔහු ඒක නැtei කියන්නට බොරු කීම් වශයෙන් කටින් කියන්නේ නැතුව හිස සලන්නට පුළුවන් නෑ කියන්නේ. නේ? ඒ ඔහු හිතන්නට පුළුවන් මම බොරු කිව්වේ නැtei කියලා. නමුත් හිස සැලීමෙන් ඔහු කළේ කුමක්ද? ඒ බොරුව කීම. නමුත් කීවේ කටින් නෙමෙයි. එතන ඒ බොරු කීම පැවතුනේ කොහිද? කායද්්වාරේ. ඒ කායද්්වාරේ